අයිස්වල විලයනේ වීගූතා සෙවීමේ පරීක්ෂණයක ප්‍රතිඵල වගේ දීලා තියෙනවා. කොල්ල ටික විශේෂ මන්තයයි කැලරිමීටරේ ස්කන්ධයයි දීලා තියෙනවා. ඒකට ජලය දැම්මට පස්සේ ස්කන්ධය දීලා තියෙනවා. ජලය ආරම්භක උෂ්ණත්වය දීලා තියෙනවා. අයිස් එකතු කරාට පස්සේ අවසාන උෂ්ණත්වය දීලා තියෙනවා. අයිස් එකතු කිරීමෙන් පසු මිශ්‍රණයේ මුළු ස්කන්ධය දීලා තියෙනවා. හරි. සාමාන්‍ය අපි ඕකේ ප්‍රැක්ටිකල් නෝට් එකේදී මිනුම් 5ක් ගන්නවානේ. අයිස් එකතු කිරීමට පෙර මිනුම් 3යි. අයිස් එකතු කිරීමෙන් පසු මිනුම් 2යි. පහම දීලා තියෙනවා. කියව ගන්න. අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාවයේ අර්ථ දක්වන්න. ලියමු දෙන්න. අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාවය කොහොමද පටන් ගන්නෙ පුතන්? කොහොමද පටන් ගන්නෙ? අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාවයේ අර්ථ දැක්වීම. හිමාංකයේ නැත සෙල්සියස් බිඳුවේ ඇති අයිස් කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් බිඳුවේ ඇති අයිස් කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම උෂ්ණත්වයේ ඇති ජලය බවට හැරවීමට ලබා දී යුතු තාප ප්‍රමාණය හරිනේ. ඉස්සරහට යමු පුතේ. මේ පරීක්ෂණයේදී සඳහන් එක් යොදා ගැනීමට හේතු සඳහන් කරලු. පල්ලෙහා දීලා දෙන එක එක්කෙනාට හේතු මොනවද? විශේෂ මන්තයක් යොදා ගැනීම. මොකද විශේෂ මන්තයක් කියන්නේ මොකද්ද උතන? දැල් ගොටු මන්තයක්. මොකටද දැල් ගොටු මන්තයක් ගන්නෙ? අයිස් කැට ජලය තුල ගිල්ලා දිය කරවීමට. ලියන්න. විශේෂ මන්තය විදිහට ගන්න දැල් ගොටු මන්තයක්. ඒකට හේතුව නැහලා තියෙන පුතේ. අයිස් කැට ජලය තුල ගිල්වා දිය කරවීමට. අයිස් කැට ජලය තුල ගිල්වා දිය කරවීමට. ඊළඟ අහනවා පුතේ. දිය වෙමින් ඇති අයිස් කැට යොදාගන්නේ හරියටම හරි. අයිස් කැටවල උෂ්ණත්වය සෙල්සියස් බිඳුව බව තහවුරු කර ගැනීමට. අයිස් කැටවල උෂ්ණත්වය සෙල්සියස් බිඳුව බව තහවුරු කර ගැනීමට. අයිස් කැටවල උෂ්ණත්වය සෙල්සියස් බිඳුව බව තහවුරු කර ගැනීමට. ප්‍රමාණය කුඩා අයිස් කැට යොදා ගන්නේ ඇයි? ඔක නම් දෙසරයක් කියලා තියෙනවා. හේතු දෙකක් මම නෝට් එකේ දීලා දෙනවා. කුඩා අයිස් කැට ගන්නේ ඇයි? එකක් විශාල අයිස් කැට ගත්තොත් එimhe මධ්‍ය උෂ්ණත්වය බිඳුව නොවෙන්න ඉඩ තියෙනවා. ඍණ අගයක තියෙන ඉඩ තියෙනවා. මැද උෂ්ණත්වය. අනෙක විශාල අයිස් කැටයක් ගත්තොත් එහෙම පුතේ අවසාන උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි මතකද ඔය ප්‍රැක්ටිකල් එකේ කියනවනේ පුතේ කාම උෂ්ණත්වයට 5ක් වැඩියෙන් පටන් අරගන්න අයිස් කැට දාලා කාම උෂ්ණත්වය 5ක් අඩුවෙන් ඉවර කරන්න කියලා කියන්නේ. ලොකු අයිස් කැටයක් දැම්මොත් අපිට අර හිතන ගානෙන් හරියට නවත්ත ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. තේරුණාද? අවසාන උෂ්ණත්වය පාලනය කරගන්න අමාරුයි. හරි. ලියා ගන්න පුතේ මෙහෙම එකක්. අයිස් කැටේ මධ්‍ය උෂ්ණත්වයද සෙල්සියස් බිඳුවක් වීමට. අයිස් කැටේ මධ්‍ය උෂ්ණත්වයද සෙල්සියස් බිඳුව වීමට. අනෙක එක තමයි පුතේ තව හේතුවක් දෙනවා නම් පුතේ අවසන් අවම උෂ්ණත්වය පාලනය කර ගැනීමට. අවසන් අවම උෂ්ණත්වය පුතේ පාලනය කර ගැනීමට. අවසන් අවම උෂ්ණත්වය පාලනය කර ගැනීමට. D අයිස් තෙත ඉවත් කරන්නේ. අයිස් කැටවල ඔව් පෙරහන් කඩදාසියකින් පිස තෙත ඉවත් කරන්න කියලා කියනවා. ඇයි තෙත ඉවත් කරන්න කියන්නේ? අයිස් කැට සමග ජලය එකතු වීම වැළැක්වීමට. right? අයිස් කැට සමග ජලය එකතු වීම වැළැක්වීමට. හරි. ඒතර අපේ පුතාලා මට කියන්නකෝ. හරි. අයිස් කැට සමග ජලය එකතු වීම වැළැක්වීමට. ජලය එකතු වුණොත් මොකක්ද එන ප්‍රශ්නේ කියන්නකෝ. ජලය එකතු වුණොතින් අයිස් කැට එක්ක අපි කිරා ගන්න අයිස් කැටවල ස්කන්ධේ වැරදි. ඒ කියන්නේ
ජලය එක්ක තමයි දාලා තියෙන්නේ. ජලය එක්ක දැම්මම අපිට එනවා ග්‍රෑම් 20ක් දැම්මා කියලා. හරිද? 20ක් දැම්මා කියලා ආවට සංශුද්ධ වශයෙන් අයිස් කර ග්‍රෑම් 20ක් තිබිලා නැහැ. අපි කියමු 15යි තිබිලා තියෙන්නේ. නා හරිනම් ගාන හදන්න ඕන අයිස් කර ග්‍රෑම් 15කට අපි හදන්නේ 20කට. 20කට හදපු ගමන් එන උත්තරේ හරි විලයනේ වී කූතාට වඩා අඩු වෙලයි එන්නේ. ඒක මේක අහලා නැහැ. හරිද? මේක අහලා දෙන්නේ ඇයි තෙතමාත්තු කරන්නේ? ජලය එකතු වෙන වලක්වන. එකතු වුණොත් එන්නේ අයිස් කැලස් කන්දේ වැඩියෙන් කිරිලා හරි එල්ට එන උත්තරේ අඩු තක්සේරු වෙච්ච උත්තරයක් එන්නේ. හරි අගේට වඩා. හරි යම් ඉස්සරහට. මේ පරීක්ෂණයේදී ජලයේ ආරම්භක උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට 5කින් පමණ වැඩියෙන්ගෙන අවසන් උෂ්ණත්වය පරිසර 5කින් පමණ අඩු වනතුරු අයිස් කැට එකතු කරනවලු. ඔව්. අරමුණ මොකද්ද? කාමර උෂ්ණත්වය 5ක් වැඩියෙන් පටන් අර 5ක් අඩුවෙන් ඉවර කරගෙන මොකද බලාපොරොත්තු වෙන්නේ? එතකොට මුල් ටිකේදී දැන් උදාහරණ හිතන්නකෝ මේ ගාණිත කියලා තියෙන එහෙම තමයි. කැලරි මීටරේ 35න් පටන් අර 25න් ඉවර වෙන්නේ. මම නිකන් දල වශයෙන් අඳින්නම් පුතේ. හරි? කැමී 35න් පටන් අර ඉවර කරන්නේ 25යි. එතන නිකන් හිතන්න කාමර උෂ්ණත්වය තිබුණේ 30 කියලා. එතන අපි පටන් ගත්තේ 5ක් වැඩියෙන් ඉවර කරන්නේ 5ක් අඩුවෙන්. බලාපොරොත්තුව මොකද? එතකොට 35 ඉඳලා 25 දක්වා මේක සීතල වේගන එද්දී මුල හරියේදී මෙයා 30 ගණන් වල තියෙන්නේ. 35 34 33 තියෙන්නේ. හරිද? එතකොට මුල හරියේදී පුතේ කාමර උෂ්ණත්වයට වඩා කැලරි මීටර උෂ්ණත්වය වැඩි. එතකොට තාපේ ගලන්නේ කැලරි මීටරයේ සිට පරිසරයට. ඒ කැමී උෂ්ණත්වය වැඩි. දෙවනි අර්ධ සිසිල් වෙද්දී 30 ඉඳලා 25 දක්වා ඉතුරු ටික සිසිල් වෙද්දී දැන් කැමී උෂ්ණත්වය 29 28 27 වගේ අගයන් තියෙන්නේ. පරිසර උෂ්ණත්වය තියෙන්නේ 30. දැන් කැමීට වඩා පරිසර උෂ්ණත්වය වැඩි. දැන් තාපය ගන්නවා පරිසරයේ සිට කැමී තුලට. ඒතර භාගයකදී තාපය ගැලුවේ කැමීගෙන් පරිසරයට. ඉතුරු භාගෙදී ගලන්නේ පරිසරයෙන් කැමීට. ඒතර අපිට උපකල්පනයක් කරන්න පුළුවන් මේ පරීක්ෂණ කාලය අතරතුර කැමී සහ පරිසරය අතර සුද්ධ වශයෙන් තාප හුවමාරුවක් උනේ නැහැ කිය. රයිට්? ඒ අරමුණෙන් තව ඔක කරන්න. ලියා ගන්න පුතේ එතකොට මෙහෙම. එවිට කැලරි මීටරය සිසිල් වන අතරතුර කැලරි මීටරය සිසිල් වන අතරතුර පළමු අර්ධයේදී කැමී සිට පරිසරයටද කැලරි මීටරයේ සිට පරිසරයටද දෙවන අර්ධයේදී පරිසරයේ සිට කැමී තුලටද තාපය ගලයි. එවිට කැමී සහ පරිසරය අතර කැලරි මීටරය සහ පරිසරය අතර සුද්ධ වශයෙන් තාප හුවමාරුවක් සිදු නොවුනේ යයි ගත හැක. ශෝධනයක් නේද? යන් ඉස්සරහට පුතේ. මේවා නම් ප්‍රශ්න කියවද්දී උත්තරේ සිහි වෙන්න ඕනේ හොඳට වැඩ කරලා ළමයෙක්ට. අවසන් උෂ්ණත්වය යම් අගයකට වඩා පහළ බැස්සොත් මතුවිය හැකි ගැටලුව ස්ථීරව ඇති නොවන ලෙස ඔබට ගත හැකි පූර්වපාය. කොල්ලෝ ටික මම උදාහරණ කිව්වා මෙහෙම කාමර උෂ්ණත්වය 30යි නම් 35න් පටන් අර 25න් ඉවර කරන්න කියලා. හරිද? ඒතර කියනවා එම අඩු කරගෙන යනකොට එක්තරා උෂ්ණත්වයකට පල්ලෙහාට ගියොත් දුෂ්කරතාවකට මතුවෙනවලු. මොකද මේ විශේෂ උෂ්ණත්වය මොකද්ද? තුෂාරංකය. තුෂාරංකයෙන් පල්ලෙහාට නොයන්න අපි වග බලා ගන්න ඕනේ. හරි? එහෙනම් ඒ වෙනුවෙන් ඔයා දාන පූර්වපාය මොකද්ද? එහෙනම් ඔයා මේ ප්‍රැක්ටිකල් එකට කලින් හොයාගෙන ඉන්න ඕනේ තුෂාරංකය කීයද කියලා. නිකන් උදාහරණ මම කියන්නම්. අපි දන්නවා කාමර උෂ්ණත්වය 30යි කියලා. අපි හොයාගත්ත තුෂාරංකය 26යි කියලා. එහෙනම් අපි ප්‍රැක්ටිකල් එක අවසන් කරද්දී 26න් පල්ලෙහාට නොයා ඉන්න වග බලා ගන්න එපේ. තේරුණා? එහෙනම් ඔයා 35න් පටන් ගන්න එපා.
අපි එන හිතාගමු අපි ඉවර කරන්න යන්නේ 26.5න් කියලා. 26.5. ඒ කියන්නේ 30ට වඩා 3.5ක් අඩුවෙන් ඉවර කරන්න යන්නේ. එහෙනම් පටන් ගන්නකොට පටන් ගන්නේ 30ට වඩා 3.5ක් උඩින්. තේරුණා? තුෂාරාංකය හොයාගෙන තුෂාරාංකයට වඩා ඉහළ උෂ්ණත්වයකින් පරීක්ෂණය අවසන් කරගන්න පුළුවන් වනසේ ආරම්භක උෂ්ණත්වයක් තීරණය කරගමු. හරිද? ලියා ගන්න පුතේ. මුලින්ම තුෂාරාංකය සොයාගෙන අවසන් අවම උෂ්ණත්වය තුෂාරාංකයට වැඩි අගයක් වන පරිදි ආරම්භක සහ අවසන් අවම උෂ්ණත්ව තෝරා ගත යුතුයි. ආරම්භක සහ අවසාන උෂ්ණත්ව තෝරා ගත යුතුයි. පුතේ මට ඇත්තටම මං අද ලකුණු දෙන්න හිතන් හිටියේ තුෂාරාංක සොයාගෙන සිටීම කියන එක තමයි මට විශේෂයෙන්ම ඕන වුණේ. ඉතුරු ටික තව ඉගෙන ගන්නත් එක්කලා පුතේ ඉතුරු ටිකත් ඔක්කොම කියලාම ඇරියා. හරි. ඊළඟ කෙනා මෙම පරීක්ෂණයේදී ඊටාම නිවැරදි මැනගත යුතු පාඨාංග කවරේද? තියරි නෝට් එකේ වැදගත් කරුණු යටතේ ලියලා තියෙනවා. පාඨාංග 5ක් ගන්නවා. පාඨාංග 5ක් ගන්නවා. වඩාත්ම නිවැරදිව ගන්න ඕන පාඨාංග. මම මුලින්ම මතක් කරන්නම් පාඨාංග 5. එකක් මන්තේ දන කැමීගේ ස්කන්ධය, මන්තේ දන කැමී දන ජලයේ ස්කන්ධය, ජලයේ ආරම්භක උෂ්ණත්වය, ජලයේ අවසන් අවම උෂ්ණත්වය, අවසන් මුළු ස්කන්ධය. අයිස් කර දාන්න කලින් ගන්න මේ තුන, දැමන පස්සේ ගන්න මේ දෙක. වඩාත්ම නිවැරදිව ගත යුතු මිනුම් දෙක නෝට් එකේ තියෙනවා. කොයි දෙකද? M2යි M3යි. ඇයි ඒ? M2 M3 වෙනසෙන් තමයි අපිට අයිස් කැට ටිකේ ස්කන්ධය එන්නේ. එකතු වෙච්ච අයිස් කැට ටිකේ ස්කන්ධ. අයිස් වල විලේන වීගූතා කියන්නේ ලොකු අගයක්. සිමල L කියන්නේ 3.3 4 10 5 වගේ ලොකු අගයක්. එතකොට මේ වගේ පරීක්ෂණ ඕන කරන්නේ අයිස් කැට ටිකයි. හුමාල ප්‍රැක්ටිකලේ ඒ කේස් එකම තියෙනවා. ප්‍රැක්ටිකලේට හුමාලේ හැම ඕනෙන්නේ ටිකයි. පොඩි ස්කන්ධයක් ඕන වෙන්නේ. ස්කන්ධේ පොඩි නිසා පුතේ ස්කන්ධේ ගන්න එක හරියට ගන්න ඕනේ. මෙයයි මේ දෙක අඩු කරලා තමයි අයිස් කැට වල ස්කන්ධේ ගන්න. ලියා ගන්න පුතේ නම් එකක්. අපේ M2 M3 සංකේත මේක නෑනේ පුතේ. ලියන්න වෙනවා අපිට. මන්තේ දන කැමී දන ජලයේ ස්කන්ධය පාඨාංකය සහ මන්තේ දන කැමී දන ජලයේ ස්කන්ධය පාඨාංකය සහ අයිස් එකතු කළ පසු මුළු ස්කන්ධය. අයිස් එකතු කළ පසු මුළු ස්කන්ධය. හේතුවත් ලියමු පුතේ. අයිස්වල විලයනේ වීගූතා, අයිස්වල විලයනේ විශිෂ්ට ගුප්තතාපය විශාල අගයක් නිසා පරීක්ෂණයට අවශ්‍ය කරන්නේ කුඩා අයිස් කැට ස්කන්ධයක් බැවින්. කුඩා අයිස් කැට ස්කන්ධයක් බැවින්. ඉතින් පුතේ ඔය දෙක අඩු කරලා අපි ගන්නෙ නේ. එනයි පාඩංගට වඩා නිවැරදිව ගන්න ඕන. හරි. අවසාන කොටසට යන්න පුතේ. තඹ සහ ජලයේ විතාදා 400යි 4200යි. ඉහත දී ඇති පාඩම් භාවිත කර අයිස්වල විලයන වීගූතා ගණනය කරන්න. මන්තයයි කැමී දෙන්න තඹ වලින් හදලා තියෙන්නේ. ඒකයි තඹ වල විතාදා දීලා තියෙන්නේ. කොල්ල ටික කෙල්ල ටික. මම බර කර ඒ දවස්වලත් කිව්වා මේ අයිස් කැට ප්‍රැක්ටිකල් එකේ හුමාල ප්‍රැක්ටිකල් දෙකේම උරා ගන්න පිට කරන තාපෙ ලියන පැති දෙකේ පද දෙක ගාන එනවා. දෙපැත්තෙන් පද දෙක ගාන එනවා. මේක වෙන්නේ ජල කැලරිමීටර අයිස් කැට දැම්මම අයිස් කැට දිය වෙනවා, දියලෙන් එහාට රත් වෙනවා. එයා රත් වෙනකොට තාපේ උරාගන්නේ කාගෙන්ද? කැමීසා ජලයෙන්.
තාපේ උරා ගන්න පැත්තේ එන පද දෙක සිංහලෙන් මතක් කරන්න. තාපේ උරා ගන්න පැත්තේ පද දෙක එකක් අයිස් කැට දියවීමට උරා ගන්න තාපය කියලා පදයක් එනවා. අයිස් කැට දියවීමට උරා ගන්නා තාපය. ඒ විතරක් නෙවෙයි තව පදයක් එනවා. මොකද්ද? අයිස් කැට වලින් හැදුණු ජලය තියෙන්නේ. ඒවා බිඳුවේ නතර වෙන්නේ නැහනේ. අවසන් උෂ්ණත 25 දක්වා රත් වෙනවා. අයිස් කැට වලින් සෑදුණු ජලය රත් වීමට උරා ගන්නා තාපය. ඒක සමානෙන්න කාටද පුතේ? එකක් කැලරිමීටරයේ පිට කරන තාපයයි අනික එක මොකද්ද? කැමි තුල තිබුණු ජලය පිට කළ තාපයයි. හරි. අපි සිංහලෙන් ආයෙ එක සැරයක් ලියමු අවසාන වතාවට නේ. ලියමු. අයිස් කැට දියවීමට උරාගත් Q ධන අයිස් කැට දියවීමට උරාගත් Q ධන අයිස් කැට වලින් සෑදුණු ජලය උරාගත් Q අයිස් කැට වලින් සෑදුණු ජලය උරාගත් Q සමාන කරන්න පුතේ කැමි පිට කළ Q කැමි පිට කළ Q එකතු කිරීම කැමි තුල තිබුණු ජලය පිට කළ Q කැමි තුල තිබුණු ජලය පිට කළ Q right දැන් යන්න බලන්න පුතේ සංකේත වලින් මාත් එක්කම ml ice ධන mc ඩීටා ජලය සමාන කර අනෙක් පැත්තෙන් mc ඩීටා කැමි ධන mc ඩීටා ජලය කැමි තුල තිබුණු ජලය පිට කළ තාපේ right අගයන් දාන්න බලන්න අගයන් දාමු උඩින් බලලා අගයන් දාන්න බලන ගොල්ලෝ චෙක් කරමු අයිස් කැට ටිකේ ස්කන්ධය පුතේ අයිස් කැට ටිකේ ස්කන්ධය ගන්න මෙතනින් නේද පුතේ 163.1න් අඩු කරනවා 155.6ක් හැබැයි මේ ග්‍රෑම් වලින් තියෙන කිලෝග්‍රෑම් කරන 10 න් 3ෙන් ගුණ කරලා ගන්න ඒක තමයි සිමල එලා කරගෙනුත් ගුණ කරනවා ඊරසේ අයිස් කැට වලින් හැදුණු ජල ස්කන්ධයත් ඒකමනේ පුතේ 163.1යි අඩු කිරීම 155.6යි ගුණ කිරීම 10 ඍණ 3යි පුතේ අයිස් වල ස්කන්ධය ජලයට හැරුණා දැන් විතාදා ජලයේ විතාදානේ පුතේ 4200යි අන්නේ ජලය රත් වෙලා නතර වෙන 25න් බිඳුවෙන් පටන් ගන්න සමාන කරනවා පුතේ කැමීගේ ස්කන්ධය කැමීගේ ස්කන්ධය ග්‍රෑම් 86.6යි 86.6යි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා කැලරිමීටර හදලා තියෙන තඹ වලින් තඹවල විතාදා කියන එක 400යි කැලරි මීටරේ සිසිල් උනේ පුතේ 35 සිට 25 වෙනකන් ධන කැමී ආස්සේ ජලය තිබිලා තියෙනවා පුතේ මෙන්න මෙච්චර 155.6යි ජලය දැම්මට පස්සේ ස්කන්ධය හැබැයි හිස් කැමීගේ ස්කන්ධය 86.6යි මේක එන්නේ ග්‍රෑම් වලින් ඒ නිසා 10 න් 3ෙන් ගුණ කරගන්න ඕනේ ජලය විතාද 4200යි ජලය සිසිල් උනේ 35 ඉඳලා 25ට ඔබේ ආදේශ හරියද කියලා චෙක් කරන් ඉන්න එලාට සුළු කරන්න තියෙන 10 න් 3 ඔක්කොම ටික කැපිලා යනවා සුළු කරන්න තියෙන සුළු කළ දරුවෙක් කිය පුතේ සිමල එල්ට ආසන්නව මේ පුතේගේ උත්තරේ කියන්නේ සිමල එල් සමානයි 3.6යි 10.5ක් විතර එනවලු ජූල් කිලෝග්‍රෑම් ඍණ 1 දු හරි කියලා කියන 3.5යි 8යි ගානක් වගේ නේ මං කිව්වා 3.6යි කියලා 10 පස්වෙනි බලය ජූල් කිලෝග්‍රෑම් ඍණ 1 හරි